දැන් ආයුබෝවන් අපි පාංශු විද්‍යාව පාඩමේ 12 වසර විෂය නිර්දේශයේ 3 වෙනි පාඩම මුල් කොටස් කිහිපයක් කතා කරලා තිබුණා. ඒක හන්දා අද දිනේ පාංශු සෞඛ්‍ය කියන කොටස තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විෂය නිර්දේශයට අනුකූලව තියෙන මාතෘකාව තමයි පාංශු සෞඛ්‍යයට බලපාන සාධක විමසා බලයි කියන කොටස. අපි බලමු. මෙතනදී පාංශු සෞඛ්‍ය කියන්නේ මොකක්ද? මොනවද පාංශු සෞඛ්‍යයේ තියෙන වැදගත්කම්? එතකොට කොහොමද පාංශු සෞඛ්‍යයට බලපෑම එල්ල වෙන්නේ? සහ පාංශු සෞඛ්‍ය නැත්නම් සෞඛ්‍යවත් පසක් කියන එක කොහොමද අපි හඳුනාගන්නේ කියන කතන්දරේ අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි මුලින්ම බලමු පාංශු සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. එතකොට දැන් ඕගොල්ලන්ගේ විෂය නිර්දේශයේ දීලා තියෙන අර්ථ දැක්වීමට අනුව පාංශු සෞඛ්‍ය යනු පරිසරයට අනුකූලව පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයක් ඉටු කිරීමට පසේ ඇති හැකියාවයි. එතකොට මේ අර්ථ දැක්වීම අනුව මේක බොහොම සංක්ෂිප්ත අර්ථ දැක්වීමක්. සංක්ෂිප්ත නමුත් සම්පූර්ණ අර්ථ දැක්වීමක්. මේ අර්ථ දැක්වීමට අනුව පාංශු සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා හැඳින්වුවොත් ඇත්තටම පරිසර පද්ධතිවල මනා පැවැත්මක් පවත්වාගෙන යන්න පරිසරයට අනුකූලව පරිසර පද්ධතිවල කියන්නේ ජෛව පද්ධති ස්වභාවිකව ක්‍රියාත්මක වන කාබන් චක්‍ර නයිට්‍රජන් චක්‍ර ඊළඟට ජල චක්‍ර වගේ ස්වභාවික පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයන් ඒ විදිහටම පරිසරයට හානියක් නොවන ආකාරයට පරිසරයට අනුකූලව පවත්වාගෙන යන්න පසේ තියෙන හැකියාව. අපි වෙනත් අර්ථ දැක්වීම් බැලුවොත් එහෙම අන්තර්ජාලයේ දීලා තියෙන අර්ථ දැක්වීම් බැලුවොත් එහෙම විවිධ පුද්ගලයෝ දීලා තියෙන අර්ථ දැක්වීම් බැලුවොත් ඒ අර්ථ දැක්වීමුත් මේ හා සමානමයි. නමුත් ඊට වැඩි යම් මට්ටමකට විස්තරාත්මක අංශ තමයි මම මෙතනදී දක්වලා තියෙන්නේ. මේවා මේ මතක තියාගන්න නම් අවශ්‍ය නැහැ. නමුත් මේ අපේ විෂය නිර්දේශයේ දීලා තියෙන අර්ථ දැක්වීම මතක තියාගන්න. එතකොට මෙතනදී වඩා පැහැදිලිව විස්තර කරලා තියෙනවා මේ දෙවෙනි අර්ථ දැක්වීමෙන් මොනවද මේ පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයන් පරිසරයට අනුකූලව ඉටු කරන කියලා. ඒ කියන්නේ සබාධාමී පවතින ජෛව විද්‍යාත්මක ඵලදායිතාව. ඊළඟට ජලයේ සහ වාතයේ තත්ත්වය වැඩි දියුණු කිරීමේ හැකියාව පසට තියෙන. ඊළඟට සත්තුන්ගේ ශාකවල ඊළඟට මිනිසාගේ සෞඛ්‍ය තත්ත්වයට හානියක් නොවන විදිහට පවත්වාගෙන යන්න පසේ තියෙන හැකියාව තමයි පාංශු සෞඛ්‍ය කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ කිසියම් පසක පාංශු සෞඛ්‍ය පිරිහුණොත් මේ අර්ථ දැක්වීමෙන්ම අනිත් පැත්තට යන කතාව තමයි. පාංශු සෞඛ්‍ය හොඳට තියෙනවා නම් මේ පසේ මුළු ජෛව ගෝලයටම ඒ පසෙන් උදව්වක් වෙන්නේ. ජල පද්ධති පිරිසිදු වෙනවා, වාතය පිරිසිදු වෙනවා, ඊළඟට ජෛව විද්‍යාත්මක ඵලදායිතාව වැඩි වෙනවා. අනිත් පැත්තෙන් කිව්වොත් අස්වැන්න වැඩි අස්වැන්නක් ගන්න පුළුවන්. ඊළඟට මේ කහන්දා ශාකවලට හෝ සත්තුන්ට හෝ මිනිසාට රෝගාබාධ ඇති වෙන්නේ නැහැ. අනිත් පැත්තම මේ අර්ථ දැක්වීම අනිත් පැත්ත මේ කියන්නේ පාංශු සෞඛ්‍ය පිරිහුණොත් මේ පරිසරයට අනුකූල පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයක් ඉටු කරන්න මේ පසට හැකියාවක් නැහැ. එතකොට මේ පසේ සෞඛ්‍ය පිරිහීම නිසා අනිත් පැත්තට වෙන දේ තමයි ශාකවලට සත්තුන්ට මිනිසාට රෝග ඇති කරන්න මේ පිරිහිච්ච පාංශු සෞඛ්‍ය සහිත පස හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ පසේ ඵලදායිතාවත් අඩුයි, නිෂ්පාදක හැකියාවත් අඩුයි. මේ පස නිසා ජලය දූෂණය වෙනවා. මේ පස නිසා වාතය දූෂණය වෙනවා. අන්න ඒ නිසා පාංශු සෞඛ්‍ය කියන එක පවත්වාගෙන යන එක මුළු මහත් ජෛව ගෝලයටම ඉතා වැදගත්. එතකොට නැවත මම කියන්නම් පාංශු සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වන්න කිව්වොත් පාංශු සෞඛ්‍ය කියන්නේ පරිසරයට අනුකූලව පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයක් ඉටු කිරීමට පසේ තියෙන හැකියාව තමයි අපි පාංශු සෞඛ්‍ය විදිහට හඳුන්වන්නේ. හොඳයි අපි සෞඛ්‍යවත් පසක අර්ථ දැක්වීම කතා කළා. ඊළඟට කිසියම් පසක් සෞඛ්‍යවත් කියලා හඳුන්වන්න නම් මොන වගේ තත්ත්වයන්ද පවතින්නේ සෞඛ්‍යවත් පසක කියන කතාව තමයි ඊළඟට කතා කරන්නේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් පුද්ගලයාගේ සෞඛ්‍ය ගැන ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් කිසියම් පුද්ගලයාගේ උසට සරලන බරක් තියෙනවා. ඊළඟට ඒ පුද්ගලයාට එදිනෙදා කටයුතු වෙහෙසකින් තොරව ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා නම්
ඊළඟට මේ පුද්ගලයාට නිදන්ගත රෝගයක් හෝ වෙන කිසියම් රෝගයකුත් නැත්නම් අපිට මේ පුද්ගලයා සෞඛ්‍යවත් පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. අන්න ඒ වගේ සෞඛ්‍යවත් පසක මොනවද පවතින ඕන තත්ත්වයක්. එකක් තමයි පස ජෛව රසායනික හා භෞතික ගුණාංග අතින් සෞඛ්‍යවත් විය යුතුයි. ඒක මොනවද මේ භෞතික රසායනික හා ජෛවීය ගුණාංග පසක? අපි ඒක ඊළඟ ස්ලයිඩ් එකේදී කතා කරමු. ඊළඟට පස හායනයටපත් නොවූ පසක් විය යුතුයි. හායනය කියන්නේ මොකක්ද? පාංශු හායනය කියන කතන්දරේ ගත්තොත් එහෙම. පාංශු හායනය කියන්නේ බොහෝ දුරට මිනිසාගේ බලපෑම් හේතු කොටගෙන යම් හේතුවක් නිසා වෙන්න පුළුවන්. නමුත් මිනිසාගේ බලපෑම් හේතු කොටගෙන බොහෝ දුරට පසේ ඇති ගුණාත්මක බවට අනිසි ලෙස බාධා සිදුවීම අපිට පාංශු හායනයේ විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට හායනයටපත් නොවූ පසක් තමයි අපි සෞඛ්‍යවත් පසක් කියලා හඳුන්වන්නේ. එතකොට හායනයටපත් වෙන්න පුළුවන් විවිධ හේතු නිසා එකක් තමයි පාංශු පාදනයේ නිසා පස හායනයට ලක් වෙන්න පුළුවන්. එතකොට පාංශු පාදනයට ලක් වුණාම අර මතු පිට තියෙන O සහ A ස්තර දෙකම ඉවත් වෙලා පසේ B ස්තරය ඒකත් ක්‍රමයෙන් හේදීමට ලක් වෙලා පසේ තියෙන පෝෂක අඩු වුණොත් ඒ පසේ නිෂ්පාදක හැකියාව අඩු වෙනවා. එතකොට පාංශු හායනය නිසා එක පැත්තක් පාංශු පාදනය නිසා එකක් පසේ නිෂ්පාදක හැකියාව අඩු වෙනවා. එහෙම නැත්නම් පාංශු හායනය වෙන්න පුළුවන් පස තද වීමට ලක් වෙනවා. තද වීමට ලක් වීම නිසා පසේ තියෙන අවකාශ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව, ජල වහන හැකියාව, වාතය රඳවා ගැනීමේ හැකියාව දුර්වල වෙලා ශාක සහ සතුන්ට අහිතකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එතකොටත් පරිසරයට අනුකූල පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයක් ඉටු කරන්න පසට හැකියාවක් නැහැ. එහෙම නැත්නම් ඉහළ නිෂ්පාදකතාවක් දෙන්න හැකියාවක් නැහැ. ශාක මිය යනවා, පාංශු ජීවීන් මිය යාම වගේ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පස ආම්ලික වීම නිසා හෝ බාෂ්පික වීම නිසා පසේ හායනයට ලක් වෙන්න පුළුවන්. ලවණතාවයටපත් වීම නිසා පාංශු හායනය වෙන්න පුළුවන්. පත් පාංශු හායනය වෙන්න පුළුවන් ක්‍රමයක්. එහෙම වුණාම පසට සාමාන්‍ය තත්ත්වයන්ට යටතේ වගේ ක්‍රියා කරන්න හැකියාවක් නැහැ. පසේ තියෙන ගුණාංග පිරිහිලා ගිහිල්ලා පස සෞඛ්‍යවත් නොවන පසක් බවට පත් වෙනවා. ඊළඟට පස එහි මුළු නිෂ්පාදන විභවයට ළඟා විය යුතු අතර හානිය හායනයට ප්‍රතිරෝධී විය යුතුයි. ඒක මොකක්ද මේ නිෂ්පාදන විභවය කියන්නේ කියන කතාව බැලුවොත් එහෙම නිෂ්පාදන විභවය කියන්නේ ඒ පසේ අනිකුත් සියලුම තත්ත්වයන් ප්‍රශස්ත විදිහට ලබා දෙන්න අවස්ථාවේදී මේ පසෙන් දෙන්න පුළුවන් ඉහළම අස්වැන්න. උදාහරණයක් විදිහට කිව්වොත් ලංකාවේ වී වගාව ගත්තාම දැනට සාමාන්‍යයෙන් ලංකාවේ වී වගාවේ විභව අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්‍රික් ටොන් 4ක් අලුත්ම තත්ත්වයන් ගත්තොත් 4.5ක් විතර අගයක් තමයි තියෙන්නේ. එතකොට සාමාන්‍ය කිසියම් භූමීන් දෙකක ගොවියෝ දෙන්නෙක් වී වගා කළා කියලා හිතමුකෝ. එතකොට මේ දෙන්නම සියලුම තත්ත්වයන් ප්‍රශස්ත විදිහට ලබා දුන්නා. පොහොර, ජලය, ආලෝකය මේ ඔක්කොම ප්‍රශස්ත විදිහට මේ දෙන්නටම ලැබුණා. ලැබුණාම එක ගොවියෙකුට ලැබුණා මෙට්‍රික් ටොන් 4.5ක ආස්වැන්නක් හෙක්ටයාරයකින්. අන්න එයාට විභව ආස්වැන්නක් හම්බ වෙලා. එතකොට ඒ පස එයා වගා කරපු පස හොඳ සෞඛ්‍යවත් පසක් කියලා අපිට කියන්න පුළුවන්. අනිත් ගොවියට ලැබුණේ හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 2ක ආස්වැන්නක්. එතකොට එයාට විභව ආස්වැන්නක් ලැබිලා නැහැ. මොකද අනිත් සියලු තත්ත්වයන් ප්‍රශස්තව ලබා දුන්නානේ. එහෙනම් ගැටලුව තියෙන්නේ පසේ. එතකොට මේ පසේ මොනවා හරි සෞඛ්‍යවත් නොවන තත්ත්වයන් පවතිනවා. සමහර වෙලාවට ආම්ලික පසක් වෙන්න ඇති, සමහර වෙලාවට කාබනික ද්‍රව්‍ය අඩු ඇති. මොකක් හරි තත්ත්වයක් ජල වහනයේ ප්‍රශ්න ඇති. මොකක් හරි තත්ත්වයක් නිසා විභව ආස්වැන්නක් ලැබුණ නැත්නම් මේ පස සෞඛ්‍යවත් නොවන පසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට හායනයට ප්‍රතිරෝධී වෙන්නත් ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් කිසියම් පසක මතු පිට ශාක ආවරණය නැතිනම් පස පහසුවෙන් පාදනයට ලක් වෙන්න පුළුවන්. ඊළඟට කිසියම් පසක දුර්වල වයනයක් තියෙනවා නම් මැකිමය වයනයක් තියෙනවා පසක් නම් ලේසියෙන් තදවීමට ලක් වෙන්නත් පුළුවන්. කාබනික ද්‍රව්‍ය අඩු නම් ඒ ජල වහනය දුර්වල වෙන්න පුළුවන්. කැටායන හුමාවුදාරිතාව අඩු වෙන්න පුළුවන්. එතකොට මොනවා හරි හේතුවක් නිසා හායනයට හේතු වෙන සාධක දුර්වල වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් කාබනික ද්‍රව්‍ය අඩු වුණොත් පස්සේ ස්වාරක්ෂකතාව අඩු වෙනවා.
ඒ කියන්නේ පස ආම්ලික වෙන්න හේතු වෙන කාරණා වලින් සහ වාෂ්මික වෙන්න හේතු වෙන කාරණා වලින් ආරක්ෂා කරගෙන පස ප්‍රශස්ත pH අගය 6.5 තත රාගයක පවත්වා ගන්න කාබනික ද්‍රව්‍ය වලට හැකියාවක් තියෙනවා. එතකොට පසේ කාබනික ද්‍රව්‍ය අඩු වුණොත් ස්වරක්ෂක ගුණය අඩු වෙලා පස ආම්ලික හෝ වාෂ්මික වෙන්න පුළුවන්. එතකොට මේ පස සෞඛ්‍යවත් නොවන පසක් විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට පසේ මුළු නිෂ්පාදන විභවයට ළඟා වෙන්න ඕනේ. අර කිව්වා වගේ හායනයට ප්‍රතිරෝධී වන හේතුන් පසේ පවතිනවා නම් අපි ඒ පස කියනවා සෞඛ්‍යවත් පසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි. මම කලින් ස්ලයිඩ් එකේදී විස්තර කළානේ. පසේ තියෙන භෞතික රසායනික හා ජෛවීය ගුණාංග බලපානවා කියලා පාංශ සෞඛ්‍යයට. අන්නේ කියපු භෞතික රසායනික සහ ජෛවීය ගුණාංග මොනවද කියන එක සහ ඒවා පාංශ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද කියලා තමයි අපි මෙතනදී කතා කරන්නේ. හැබැයි මෙතනදී මම දීර්ඝ විස්තරයක් කතා කරන්නේ නැහැ මේ පසේ භෞතික රසායනික සහ ජෛවීය ගුණාංග ගැන. මොකද අපි මෙතනින් ඉදිරියට මුළු සමස්ත පාඩමම කතා කරන්නේ ඔන්න ඔය කියන ගුණාංග තුන ගැන. එහෙනම් මෙතනදී පොඩි කෙටි හැඳින්වීමක් විතරයි කරන්නේ. එතකොට පස්සේ භෞතික ගුණාංග කියන්නේ මොනවද? ඇත්තටම අපේ පංචේන්ද්‍රයන්ගෙන් දැනගන්න පුළුවන් ලක්ෂණ තමයි භෞතික ලක්ෂණ කියන්නේ. විශේෂයෙන්ම පස්සේ වයනය. වයනය කියන්නේ පස්සේ තියෙන කණිජාංශ වල විස්කම්භය සරලව කිව්වොත්. ඊළඟට පස්සේ ව්‍යුහය. අර කියපු කණිජාංශ එකතු වෙලා ද්විතීකාංශ. ගොඩක් එකතු වෙලා තවත් අංශු බවට පත් වෙනවා. ව්‍යුහය. ඊට පස්සේ තියෙන අවකාශ ප්‍රමාණය. ඊට ජලය රඳවා ගැනීමේ හැකියාව. වැඩි ජලය බැහැර කිරීමේ හැකියාව වගේ දේවල් තමයි පසේ භෞතික ගුණාංග කියලා කියන්නේ. එතකොට කිසියම් පසයකට වැඩි ජලය බැහැර කිරීමේ හැකියාව අඩුයි නම් ජලය රැඳිලා තියෙනවා නම් එතකොට මේ පසේ වාතනය දුර්වල වෙනවා. ඒකට ශාක මුල් වලට ශ්වසනය කරන්න පසේ ඉන්න පාංශු ජීවීන්ට ශ්වසනය කරන්න හැකියාවක් නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? පාංශු ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල වෙනවා. ශාකවල මුල් මැරිලා ශාකවල පැවැත්මට තර්ජනයක් එල්ල වෙනවා. එතකොට පසට හැකියාවක් නැහැ. පරිසර පද්ධති වලට පරිසරයට අනුකූල පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයක් ඉටු කරන්න. ඒ කියන්නේ පාංශු සෞඛ්‍ය පිරිහිලා. මේ කියන්නේ ඒකට උදාහරණයක්. පසේ තියෙන ජල වහනයේ දුර්වල වෙලා. නැත්නම් භෞතික ගුණාංග පිරිහීම නිසා ජල වහනයේ දුර්වල වීම නිසා මතුපිට ජලයේ ක්‍රැස් වෙලා මේ බලන්න මේ ශාක ගහන්නේ. ශාක නිසි පරිදි වැඩිම සිද්ධ වෙලා නැහැ. ඒක උදාහරණයක් විතරයි. භෞතික ගුණාංග පිරිහීම නිසා පාංශු සෞඛ්‍ය පිරිහෙනවා කියන්නේ. ඒකට භෞතික ගුණාංග ප්‍රශස්ත විදිහට පවත්වා ගත්තොත් ඔය කියපු පසේ ව්‍යුහය විශේෂයෙන්ම පසේ ව්‍යුහය. ඒකට පසේ තියෙන අවකාශ ප්‍රමාණය, ජලය බැහැර කිරීමේ හැකියාව වගේ භෞතික ගුණාංග ප්‍රශස්ත විදිහට පවත්වා ගත්තොත් ඒක පාංශු සෞඛ්‍ය දියුණු වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට පසේ රසායනික ගුණාංග ගත්තොත් එහෙම රසායනික ගුණාංග කියන්නේ අපිට ඒක භෞතිකව අපේ පංචේන්ද්‍රයන්ගෙන් අඳුනා ගන්න අමාරුයි. නමුත් රසායනිකව විශ්ලේෂණය කරලා අඳුනා ගන්න පුළුවන් ලක්ෂණ. කැටායන හුමාරු ධාරිතාව. සරලව කැටායන හුමාරු ධාරිතාව අපි පස්සේ ජීවිතව කතා කරනවා. නමුත් සරලව කැටායන හුමාරු ධාරිතාව කියන්නේ පසේ තියෙන අයන. අයන බැඳිලා තියෙනවා පසේ තියෙන අපි කියමු කලිල කියලා. කලිල කියන්නේ ඔය මැටි खनिजांशु ඊළඟට කාබනික ද්‍රව්‍ය වගේ දේවල් වලට පසේ තියෙන පෝෂක අයන ඔය නයිට්‍රජන් තමයි සෝඩියම් පොටෑසියම් ඊළඟට පෝෂක අයන වෙන මැග්නීසියම් කැල්සියම් ඊළඟට බැරලෝහ වෙන බැරලෝහ පසේ එකතු වුණොත් මර්කරි ආසනික් වගේ ධන අයන මඳවා තියාගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය වෙලාවට ඒක පාංශු ද්‍රාවණයට පස් අංශු අතර තියෙන ජලයට නිදහස් කරන්න පුළුවන්. සරලව මේ වෙලාවේ එහෙම කියමුකෝ අපි කැටායන හුමාරු ධාරිතාව දීර්ඝව කතා කරනවා පස්සේ. එතකොට එහෙම නැත්නම් සරලව පෝෂක අයන ශාක වලට අවශ්‍ය වෙන පෝෂක අයන විතරක් නෙමෙයි ධන අයන ඕන එකක්. බඳවා තියාගන්න සහ අවශ්‍ය වෙලාවට නිදහස් කරන්න හැකියාවට කියනවා කැටායන හුමාරු ධාරිතාව කියලා. ඊළඟට පස්සේ pH අගය. පස්සේ තියෙන ආම්ලික බව හෝ භාෂ්මික බව තමයි රසායනික ලක්ෂණය. තව ලක්ෂණයක්. කිසියම් පසක් pH අගය අඩුයි නම් අපි කියන ඒ පස ආම්ලික පසක් කියලා. pH අගය වැඩි නම් අපි කියන ඒ පස භාෂ්මික පසක් කියලා. එතකොට මේ pH අගය නිසි ලෙස පවතිනවාද කියන එක තව රසායනික ගුණාංගයක්.
දැන් උදාහරණයක් විදිහට අපේ තෙත් කලාපයේ පස ගත්තොත් එimhe ওই pH අගේ බොහෝ අවස්ථාවල අඩුයි. ඒ කියන්නේ තෙත් කලාපයේ පස ආම්ලිකයි බොහෝ විට. ඒ කියන්නේ සෞඛ්‍යවත් පසක නම් ওই pH අගය කියන එක සාමාන්‍යයෙන් 6.5 7ත් අතර අගයක තියෙන්න ඕනේ. ඔයිට වඩා අඩු වුණොත් එහෙම මේ පසේ සෞඛ්‍ය පිරිහිලා කියලා අපිට කියන්න පුළුවන් වෙන ප්‍රශස්ත අගයක නැහැ. කියන්නේ රසායනික ගුණාංග ප්‍රශස්ත අගයක පවතින්න ඕනේ. කැටයන හෝමාරුධාරිතාව, ආම්ලිකතාව, බාෂ්මිකතාව, ලවණතාව වගේ ලක්ෂණ ප්‍රශස්ත මට්ටමක පවතිනවා නම් අපි කියනවා ඒ පස හොඳ සෞඛ්‍යවත් පසක් කියලා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ පස ගත්තොත් එහෙම බලන්න මේ තියෙන්නේ පසේ යකඩ විෂ වීම. කියන්නේ අර පසේ තියෙන යකඩ අයන ප්‍රමාණය වැඩි වෙලා. ඇත්තට මේ වගේ තත්ත්වයන් නැති වෙන්නේ පස ආම්ලික වුණාම යකඩ අයන වල ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. ඒත් කලාපේ කුඹුරු වල මේ තත්ත්වය දකින්න පුළුවන්. මම කියවනේ ආම්ලිකයි කියලා. ඒතකොට යකඩ අයන වල ද්‍රාව්‍යතාව වැඩි වීම නිසා මේ අයන පාංශු ද්‍රාවණයට එහෙම නැත්නම් පසේ තියෙන ජලයට කලවම් වෙනවා. එතකොට ඒවා ශාක වලින් අනවශ්‍ය විදිහට උරා ගත්තාම මේ බලන්න මේ ශාකය එන්න නිසි පරිදි වැඩෙන්නේ නැහැ. මේ තියෙන්නේ සිංක් අයන. සිංකුත් එහෙම තමයි. අනවශ්‍ය විදිහට වැඩි වුණාම සුලභතාව පස්සේ ශාක වලට විශේෂයි තත්ත්වයක් නැති වෙනවා. ඒකට ඒක පාංශු සෞඛ්‍ය පිරිහෙන්න හේතුවක්. එහෙම නැත්නම් දැන් මේ පරිසරයට අනුකූල පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයක් නිසි පරිදි මේ පස ඉටු කළා නම් මේ විදිහට ශාක මිය යන්නේ නැහැ. කියන්නේ පාංශු සෞඛ්‍ය පිරිහෙනවා නිසි පරිදි පස්සේ රසායනික ලක්ෂණ කළමනාකරණය නොවුනොත්. ඊළඟ කාර්යය තමයි ජෛවීය ගුණාංග. ජෛවීය ගුණාංග කියන්නේ පසේ තියෙන ජීවීන් නිසා ඇතිවෙන ගුණාංග. විශේෂයෙන්ම ශාක මුල්, කාබනික ද්‍රව්‍ය, පාංශු ජීවීන් ප්‍රශස්තව පවත්වා ගත්තොත් අවම මට්ටමක පලිබෝධ අවම කරගෙන ශාක හොඳින් වැඩෙන්න සුදුසු තත්ත්වයක් ඇති කරගන්න ශාක වේවා, සත්තු වේවා, ඔවුන්ගේ කාබන් චක්‍ර, නයිට්‍රජන් චක්‍ර වගේ දේවල් පවත්වාගෙන යන්න සුදුසු තත්ත්වයක් ඇති වෙන්නේ තත්ත්වයක් අපිට හදාගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ශාකවල පසේ තියෙන ජෛවීය ගුණාංග පිරිහිලා පසේ ඉන්න ශුද්‍ර ජීවී කාබනික ද්‍රව්‍ය දි รา පත් කරන්න නොහැකි වුණොත් වේගයෙන් පසේ තියෙන කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වුණොත් එහෙම මේ තත්ත්වයෙන් මේ බලන්න මේ පසේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය හොඳට තියෙනවා. එතකොට ඒක වක්‍රව බලපානවා රසායනික ගුණාංගයකට. කැටායන හුවමාරු ධාරිතාව වැඩි වෙලා තියෙනවා. ඊළඟට ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ඊළඟට ශුද්ධ ජීවි ගහණය වැඩි වෙලා තියෙනවා. ඊළඟට එතකොට මේ වගේ පසකට යොදා ගන්න ඕනේ වල්නාශක ප්‍රමාණය, කෘමිනාශක ප්‍රමාණය, රසායනික පොහොර ප්‍රමාණය අඩුයි. ඇයි? මේ එතන කාබනික ද්‍රව්‍ය වැඩිපුර තියෙනවා. මේගොල්ලෝ පෝෂක රඳවා ගැනීමේ හැකියාව වැඩි. ඊළඟට මේ පස ආම්ලික බවට හෝ බාෂ්මික බවට පත් වෙන්න නොදී පවත්වා ගන්නවා මේ කාබනික ද්‍රව්‍ය වලින්. එතකොට මේ පසේ කොහොම සාර්ථකව භෝග වගා කරන්නත් පුළුවන් පසේ ජෛවීය ක්‍රියාවෙන් ප්‍රශස්ත මට්ටමක පවතිනවා. ඊළඟට අහිතකර බැක්ටීරියා, ඒ පීතියම්, පියුසාරියම් වගේ අහිතකර දිලීර බැක්ටීරියා වගේ අය වර්ධනය වීමත් අඩුයි. ඒකද හිතකර ජීවීන් මේකේ ඉන්න නිසා. ඒ හන්දා යොදා ගන්න ඕනේ වල්නාශක කෘමිනාශක ප්‍රමාණයත් අඩුයි. අනිත් පැත්තේ කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වුණාම කැටායන හුවමාරු ධාරිතාව අඩු වෙනවා. ජලය රඳවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට ජෛවීය ක්‍රියාකාරකම් අඩු වෙනවා. එතකොට වැඩිපුර රසායනික පොහොර යොදන්න වෙනවා. ඒ පෝෂක රඳවා ගැනීමේ හැකියාව අඩුයි. පෝෂක ඉක්මනට පල්ලෙහාට හේදිලා යනවා. පසෙන් අයින් වෙනවා. නැත්තම් වාෂ්ප වෙනවා. ඊළඟට අහිතකර ශුද්ධ ජීවි ගහණය වැඩි වෙන්න පුළුවන්. එතකොට වැඩිපුර වල්නාශක කෘමිනාශක භාවිතා කරන්න වෙනවා. මේ තියෙන එහෙම අවස්ථාවක් අහිතකර නෙමටෝඩාව මුල් පද්ධතියට හානි කරලා මේ මූල ගැටිති වගේ රෝගී තත්ත්වයක් නැති වෙනවා. එතකොට පසේ ජෛවීය ගුණාංග පිරිහුණාම පසේ පරිසරයට අනුකූල පරිසර පද්ධති ක්‍රියාකාරීත්වයක් ඉටු කරන්න හැකියාවක් නැහැ. එහෙම නැත්නම් පාංශ සෞඛ්‍ය පිරිහෙනවා. එතකොට මේ ස්ලයිඩ් එක විස්තර කරනකොටම ඔයාලට තේරෙන්න ඇති මේ කියපු භෞතික රසායනික හා ජෛවීය ගුණාංග කියන ඒවා හුදකලා කාරණා නෙමෙයි. ඒ කියන්නේ දැන් මම විස්තර කළා මේකෙදි කාබනික ද්‍රව්‍ය. දැන් මේ ජෛවීය ගුණාංගයක්නේ කාබනික ද්‍රව්‍ය කියන එක. කාබනික ද්‍රව්‍ය හොඳින් තියෙනවා නම් පස්සේ කැටායන හුවමාරු ධාරිතාව වැඩි වෙනවා කියලා මම කිව්වා. ඒ කියන්නේ මේ ජෛවීය ගුණාංගය හොඳින් පැවතුනොත් ඒක බලපාලා තියෙනවා රසායනික ගුණාංගය යහපත් කරන්න. ඊළඟට
පසේ හොඳ වාතනයක් තියෙනවනේ. කියන්නේ භෞතික ගුණාංගයක්. මම පැහැදිලි කළා. එතකොට පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට හොඳට ශ්වසනය කරන්න පුළුවන් ස්වභාවික ජීවීන් ඉන්නවා. එතකොට පාංශු ජීවීන් හොඳින් ඉන්නවා නම් ඒක අනිත් පැත්තෙන් ශාකවලට නයිට්‍රජන් චක්‍රය ක්‍රියාත්මක වෙලා පසේ තියෙන නයිට්‍රේට් අයන ප්‍රමාණය වැඩි කරන්න. ඒක රසායනික ගුණාංගයක්. වැඩි කරන්නත් හේතුවක් වෙනවා. එතකොට මේ සාධක තුනම හොඳින් කළමනාකරණය වුණොත් තමයි ඒවා එකිනෙකට සම්බන්ධ අන්තර් සම්බන්ධතා ඇති වෙලා හොඳ සෞඛ්‍යවත් පසක් ඇති වෙන්නේ. ඒ කියන්නේ මේ පසේ භෞතික රසායනික හා ජෛවීය ගුණාංග කියන අංග තුනම ප්‍රශස්ත මට්ටමක පැවතුනොත් තමයි ඒ තුනම ආධාර වෙලා පාංශු සෞඛ්‍ය කියන එක ප්‍රශස්ත මට්ටමකට පත් වෙන්නේ. මම හිතනවා මම කියපු කාරණාව පැහැදිලි වෙන්න ඇති කියලා. මේක තවදුරටත් අපි දීර්ඝව විස්තර කරනවා මේ පස පාඩමේම ඉදිරි කොටස් වලදී අපි ඔය කියපු භෞතික රසායනික හා ජෛවීය ගුණාංග ගැන වඩා සවිස්තරාත්මකව හා දීර්ඝව කතා කරනවා. එතකොට මීටත් වඩා මේ කාරණා පැහැදිලි වෙයි කියලා මම හිතනවා. ඊළඟට අපි බලන්න යන්නේ මේ වගේ සෞඛ්‍යවත් පසකින් මොනවද අත්වෙන සුවිශේෂී ප්‍රයෝජන කියලායි. පළවෙනි කාරණේ තමයි සෞඛ්‍යවත් පසක නිෂ්පාදකතාව ඉහළයි. මම අර කලිනුත් විස්තර කළේ. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට සෞඛ්‍යවත් නොවන ආම්ලික භාවයට පත් වෙච්ච පසක් හෝ ජල වහනේ දුර්වල පසක්. භෞතිකව පිරිහිලා තියෙන්නේ. ජල වහනේ දුර්වලයි. වායු අවකාශ අඩුයි. එතකොට වායු අවකාශ අඩු වුණාම ශාක මුල් වලට ශ්වසනය කරන්න අමාරුයි. පස්සේ ඉන්න ජීවීන්ට ශ්වසනය කරන්න අමාරුයි. එතකොට ස්වයං ජීවීන්ගේ ගාණය අඩු වෙනවා. ඒ වගේ නොයෙකුත් ගැටලු ඇති වෙනවා. ඒකට මෙන්න මේ වගේ පසක වගා කළොත් එහෙම. ඒ වගේ පසකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න අඩුයි. හැබැයි හොඳ සෞඛ්‍යවත් පසක වගා කළොත් ජීවීන්ට සහ පරිසර තත්ත්වයන්ට හිතකර තත්ත්වයක් තමයි මේ වගේ පසක තියෙන්නේ. එතකොට ඒකේ ඉහළ නිෂ්පාදකතාවක් ලබා ගන්න පුළුවන්. එකම භෝගයක් ගොවියෝ දෙන්නෙක් වගා කළොත් එක ගොවියෙක් වගා කරනවා නම් ඒ භෝගයේ හොඳ සෞඛ්‍යවත් පසක අනිත් ගොවියා ඒ භෝගය වගා කරනවා නම් සෞඛ්‍යවත් නොවන පසක වඩා වැඩි ලාභයක් ඉහළ නිෂ්පාදකතාවයක් වඩා වැඩි අස්වැන්න හොඳ සෞඛ්‍යවත් පසක වගා කරන ගොවියන්ට ලබා ගන්න පුළුවන්. ඒක තමයි සෞඛ්‍යවත් පසක් පවත්වාගෙන යාමේ එක ප්‍රයෝජනයක් වෙන්නේ. අනිත් කාරණේ තමයි නිෂ්පාදන පිරිවැය අඩු කරලා වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට සෞඛ්‍යවත් නොවන පසක් ගත්තොත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් තෙත් කලාපේ අපේ බොහෝ කුඹුරු ඉඩම් ආම්ලික ස්වභාවයකින් යුක්තයි. එතකොට මේ ආම්ලික බව උදාසීන කරන්න අලුහුණු යොදන්න වෙනවා ගොවින්ට. එතකොට ඒකට අමතර පිරිවැයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඒක එයාගේ ලාභයෙන් තමයි අඩු වෙන්නේ. ඒකට අමතර පිරිවැයක් දරන්න වෙනවා සෞඛ්‍යවත් නොවන පසක කටයුතු කරන පුද්ගලයෙක්. තවත් උදාහරණයක් කිව්වොත් එහෙම ජල වාහනය දුර්වල නම් ජල වාහනය යහපත් තත්ත්වයට ගේන්න කාණු පද්ධතිය යොදන්න වෙනවා. එහෙම නැත්නම් කාබනික ද්‍රව්‍ය කලවම් කරන්න වෙනවා මොනවා හරි දෙයක් කරන්න වෙනවා. ඒවා අමතර පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. පස්සේ සෞඛ්‍ය තත්ත්වයේ යථා තත්ත්වයට ගේන්න. එතකොට ඒකෙන් අඩු වෙන්නේ ඒ භූමියේ කටයුතු කරන පුද්ගලයාගේ ලාභය. ඒකත් පාංශ සෞඛ්‍යය නිසි පරිදි පවත්වා ගත්තාම අපිට පුළුවන් පාංශ සෞඛ්‍යය නිසි පරිදි පවතින නිසා පිරිවැය අඩු කරලා වැඩි ලාභයක් ලබා ගන්න. ඊළඟ කාරණය තමයි ඊළඟ කාරණය සහ වඩා වැදගත් කාරණය පාංශ සෞඛ්‍ය සම්බන්ධ ස්වභාවික සම්පත් ආරක්ෂා වීම. ඇත්තටම ස්වභාවික සම්පත් කිව්වහම මෙතනදී ශාක, සතුන්, ජලය, වාතය සියල්ලම අයිති වෙනවා. හිතන්න කිසියම් පසක පාංශ සෞඛ්‍ය පිරිහිලා මේ පසට බැරලෝහ කලවම් වුණා. මොනවා හරි හේතුවක් හන්දා පසට බැරලෝහ කලවම් වෙලා පසේ දැන් රසායනික ගුණාංග පිරිහිලා තියෙන්නේ. පසේ කැටායන හුමාණු ධාරිතාවත් අඩු වෙලා තියෙන කියලා හිතන්නකො. දැන් එතකොට මේ බැරලෝහ මේ පස හරහා පාංශු ජලයට එක්වීම සිද්ධ වෙනවා. ඒතර මේ පාංශු ජලයෙන් මේක ශාකවලට, සතුන්ට සහ මිනිසාට මේ ශරීරයේ තැන්පත් වීම සිද්ධ වෙනවා. මේ හරහා මිනිසාගේ පිළිකා ඇතිවීම වගේ මිනිස්සුන්ට රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. ඊළඟට ශාකවලට රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. සත්තුන්ට රෝගාබාධ ඇති වෙනවා. දැන් ඔය අපි
කතා කරන්නේ කෘෂිකාර්මික වකුගඩු රෝගය කියලා රජරට ප්‍රදේශවල. රජරට නෙමෙයි දැන් රට පුරාම තියෙනවනේ. එතකොට මේ தত্ত্বය ඇති වෙලා තින්නේ පාංශු සෞඛ්‍ය පිරිහිලා. පස්සේ රසායනික ගුණාංග පිරිහිලා. බරලෝහ පසත් සමග කලවම් වෙලා. එතකොට ස්වභාවික සම්පත් ජලයේ ගුණාත්මක බව පිරිහිලා. එතකොට එකක් තමයි ස්වභාවික සම්පත් ආරක්ෂා කරගන්න පුළුවන් සෞඛ්‍යවත් පසක් පවත්වාගෙන යනවා. ඊළඟට තවත් උදාහරණයක් කතා කළොත් එහෙම කිසියම් පරිසර පද්ධතියක පාංශු සෞඛ්‍ය පිරිහුණොත් ඒ පරිසර පද්ධතියේ තියෙන ශාක වල පැවැත්මට ඒක තර්ජනයක් වෙනවා. අපි හිතමු ජලයෙන් යට වුණා. යම් පසක් ජලයෙන් යට වුණා. එතකොට පාංශු වාතය අඩු වුණා. ඒ ශාක මැරිලා ගියා. අපි හිතමු මේ භූමියේ තිබ්බා ඒක දේශික ශාක. එතකොට මේ ශාක විනාශ වෙලා යනවා කියන්නේ මේ පරිසරයේ තිබිච්ච ස්වභාවික සම්පතක් තමයි විනාශ වෙලා ගියේ. එතකොට මේ විදිහට මේක ශාක වලට ඉන්නේ සත්තුන්ටත් අදාළයි. කිසියම් පාංශු ජීවීන් කොටාසයක් විනාශ වෙලා ගියොත් දැන් අපි හිතමු ওই රසායනික පොහොර කෘමිනාශක වගේ භාවිතා කිරීම නිසා ගැඩවිලාගේ පැවැත්මට තර්ජනයක් එල්ල වෙලා තිබුණා කියනවා කියලා. ඒකට ගැඩවිලා පස්සේ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් ඉටු කරනවා. එතකොට උ ස්වභාවික සම්පතක්. උගේ පැවැත්මට තර්ජනයක් වෙනවා පස්සේ සෞඛ්‍ය පිරිහුණොත් එහෙම. එතකොට ස්වභාවික සම්පත් ආරක්ෂා කරගන්නත් පාංශු සෞඛ්‍ය නිසි පරිදි පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට වනාන්තර හා වාස භූමි වල තිරසාර බව වැඩි වීම. තිරසාර බව කියන්නේ අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් තිරසාරව පරිභෝජනය කරනවා කියන්නේ අපි මේක භාවිතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි. මේ භූමිය භාවිතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි තිරසාර පරිභෝජනය කියන්නේ. භාවිතා කරනවා. නමුත් ඒකේ පැවැත්මක් තහවුරු වෙන පරිදි. එතකොට නිසි පාංශු සෞඛ්‍යයක් පවත්වාගෙන යනවන වනාන්තර ඊළඟට ශාකහා සතුන්ගේ වාස භූමි දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න පුළුවන් ඒවට හානි නොකර මම අර ඉස්සෙල්ලත් විස්තර කළා වගේ ඒකත් පාංශු සෞඛ්‍ය නිසා ඇතිවෙන පාංශු සෞඛ්‍ය නිසි පරිදි පවත්වාගෙන යාම නිසා ඇතිවෙන ලාභයක් විදිහට එහෙම නැත්නම් ප්‍රයෝජනයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලන්නේ සෞඛ්‍යවත් පසක මොන අනුපාතයන්ගෙන්ද පාංශු සංඝටක අපි පාංශු සංඝටක කලින් ඉගෙන ගත්තනේ. පාංශු සංඝටක මොන අනුපාතයන්ගෙන්ද පවතින්න ඕනේ කියලා තමයි අපි ඊළඟට බලන්නේ. එතකොට පාංශු කණිජ ගත්තොත් එහෙනම් අපි මේක මීට කලිනුත් කතා කරපු කතාවක්. නමුත් අපි මෙතනදි පැහැදිලි කරමු. පාංශු කණිජ 45ක් විතර පවතින්න ඕනේ සෞඛ්‍යවත් පසක. පාංශු වාතය හා පාංශු ජලය 25 බැගින් පවතින්න ඕනේ. පාංශු කාබනික හා පාංශු ජීවි 5 අනුපාතයකින් පවතින්න ඕනේ. සෞඛ්‍යවත් පසක්ක පාංශු සංඝටකවල පැවතිය යුතු ප්‍රතිශතයන් තමයි මේ අපි පැහැදිලි කළේ. හොඳයි දැන් අපි පාංශු සෞඛ්‍ය ගැන කතා කළානේ. පාංශු සෞඛ්‍ය කියන්නේ මොකක්ද මොනවද ඒකට බලපාන තත්ත්වයන් වගේ කතන්දර කතා කළා. දැන් පාංශු සෞඛ්‍ය කියන එක මනින්නේ කොහොමද? අපිට ඕකනේ වැදගත්ම අවශ්‍යතාව. අවස්ථා දෙක පවතිනවා සාම්පල් දෙකක්. මේ දෙකෙන් වඩා සෞඛ්‍යවත් පස මොකක්ද? මේක මැනගන්නේ කොහොමද? දැන් උදාහරණයක් විදිහට දැන් පුද්ගලයාගේ උසන අපිට මේ රූප සටහන වගේ ටේප් එකක් දුන්නොත් ඒකෙන් මනින්න පුළුවන් සෙන්ටිමීටර වලින් හරි මීටර වලින් හරි මනින්න පුළුවන්. යම් ද්‍රවයක් දුන්නොත් අපිට බෝතලයකට දාලා ලීටර වලින් මනින්න පුළුවන්. මොකද කිසියම් ඒකකයක් තියෙනවා ඒක මැනගන්න. නේද? උස දිග වගේ දේවල් අපිට සෙන්ටිමීටර හෝ මීටර වලින් මනින්න ඒකකයක් තියෙනවනේ. වැඩි දියුණු කරපු. ඒකට ද්‍රව වගේ જાති මනින්න ලීටර කියලා ඒකකයක් තියෙනවා. බර මනින්න නම් කිලෝග්‍රෑම් කියලා ඒකකයක් තියෙනවා. පාංශු සෞඛ්‍ය මනින්නත් මොකක් හරි මිනුම් ලකුණක් තියෙනවනේ. දැන් බර මනින්නේ කිලෝ එකේ පඩි එක පැත්තකට දානවා. ඒ වගේ කීයක්ද? සැසඳීමක් කරනවා. නමුත් එහෙම සැසඳීමක් කරන්න පාංශු සෞඛ්‍යයේ මොකක් හරි මිනුම් ලකුණක් අපි ගොඩනගාගෙන තියෙන්න ඕනේ. අන්න ඒ වගේ ගොඩනගාගත්තු මිනුම් ලකුණු ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. පාංශු සෞඛ්‍ය මනින්නේ කොහොමද? එහෙම නැත්නම් සසඳන්නේ කොහොමද? පාංශු සෞඛ්‍ය කියන කතාව තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. හොඳයි දැන් මෙතනදී බලන්න මේ දැන් ඔන්න දෙන ලද පසක්. මේ තියෙන දෙන ලද පසක්. එතකොට ওই පසේ තත්වය මේ දෙන ලද පසක් කොයිතරම් දුරට සෞඛ්‍යවත්ද කියලා අපි මනින්නයි යන්නේ. හරියට පුද්ගලයෙක්ගේ උස මනිනවා වගේ කතාවක්.
ඔන්න දෙන ලද පසක්. මේ පසේ මේක කොයි තරම් දුරට සෞඛ්‍යවත්ද කියලා අපි මනින් කියන්නේ. එතකොට මේ පසේ තත්වයන්ට පසේ සෞඛ්‍ය තත්වයට බලපාන පළවෙනි කාරණේ තමයි මේ පසේ පවතින ගුණාත්මක බව. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම කිසියම් පසක් වයනේ මැටිමය වයනයක් තියෙනවා නම් ටිමය වයනයක් තියෙනවා නම් මේ පසේ බොහෝ දුරට ජල වහන හැකියාව දුර්වල වෙන්න පුළුවන්. ඒකේ පසේ ගුණාත්මක බවක්, ඒ පැවතිච්ච ගුණාත්මක බවක්. පසේ තත්වයට ඒක බලපාන. ඊළඟට මේ පස අලුතෙන් නිර්මාණය වෙච්ච එකක් නම් වඩා පරිණත පසක් නොවේයි නම් මේ පසේ ගැඹුර අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ගැඹුර අඩු නිසාම පසේ පවතින පෝෂක ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. ඒකේ පසේ පවතින තත්ත්වයක්. පසේ පවතින තත්ත්වයට එතකොට පසේ ගුණාත්මක බව. ඒ පැවතිච්ච පසේ ගුණාත්මක බව බලපාන. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කිසියම් පසක හීමටයිට් සහ ලිමොනයිට් අයන තියෙනවා නම් මේ පස යකඩ අයනයන්ගෙන් පොහොසත්. ඒකේ පසේ ගුණාත්මක බව. ඒක බලපාන පසේ තත්ත්වයට ඒ පසේ පැවතිච්ච ගුණාත්මක බව බලපාන. ඊළඟට දේශගුණික තත්ත්ව බලපාන පසේ තත්ත්වයට. දැන් උදාහරණයක් විදිහට අපේ තෙත් කලාපයේ පස නිතර වර්ෂාවට ලක් වෙන නිසා බාෂ්පික කැටයන පහළට හේදිලා ශරණය වෙලා ගිහිල්ලා තෙත් කලාපයේ පස ආම්ලික තත්ත්වයේ පවතිනවා. ඒකට ඒකට දේශගුණික තත්ත්වයන් බලපාලා තියෙනවා පසේ තත්ත්වයට. තවත් උදාහරණයක් කිව්වොත් එහෙම ශුෂ්ක කලාපීය ප්‍රදේශවල ශුෂ්ක තත්ත්වයන් නිසා ජලය උඩට වාෂ්ප වෙලා ගිහිල්ලා ලවණ පසේ ඉතුරු වෙනවා. ඒක හන්දා පස ලවණේ ක්‍රැස් වෙලා පස ලවණතාවයටපත් වෙන්න පුළුවන්. එතකොට ඒකට බලපෑවේ දේශගුණික තත්ත්වය. එතකොට පසේ තත්ත්වයට දේශගුණික තත්ත්වයන් බලපානවා. ඊළඟට කලමනාකරණයේ බලපෑම. පස නිසි පරිදි කලමනාකරණය කරනවා නම් හිතන්නකො කිසියම් පුද්ගලයෙක් නිතර එකම ගැඹුරකට සීසාම පොළොව. එතකොට අර පස්සට්ටු ඇවිස්සලා සියුම් පස්සාංශු ගිහිල්ලා පල්ලෙහා ස්තරවල තියෙන අවකාශවල හිර වෙලා යට අපාරගම්මේ තද පස් ස්තරයක් හැදෙන්න පුළුවන්. අපි කියන්නේ හાર્ඩ් පෑන් එකක් කියලා හැදෙන්න පුළුවන්. එතකොට ඕක හරහා තවදුරටත් ජලය පල්ලෙහාට ෂරණය වෙන්නේ නැහැ. ජල වහනේ දුර්වල වෙලා පස දුර්වල ජල වහනයක් සහිත පසක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම උනේ මේ කලමනාකරණයේ බලපෑම හන්දා. එතකොට පසේ තත්වයට කලමනාකරණයක් බලපානවා. පස කොහොමද අපි කලමනාකරණය කරන්නේ කියන. දැන් උදාහරණයක් විදිහට කිසියම් පුද්ගලයෙක් නිතර කාබනික ද්‍රව්‍ය පසට කලවම් කරනවා නම් ඒ පසේ කැටයන ධූමාර්ධාරිතාව ඉහළ තත්වයක පවතිනවා. ඊළඟට ස්වාරක්ෂක හැකියාව ඉහළ තත්වයක පවතින මම කලින් විස්තර කළා. එතකොට මේ කලමනාකරණයේ බලපෑමත් පසේ තත්වයට බලපානවා. එතකොට ඔන්න ඔය ගුණා ඔය කියපු සාධකවල බලපෑම නිසා පසේ තත්වය වෙනස් වෙනවා. එතකොට එහෙම පසක් අපි සංසන්දනය කරනවා සෞඛ්‍යමත් පසක් කියලා. අපි අර කලින් නිර්දේශ කළේ සෞඛ්‍යමත් පසක් නම් මෙන්න මේ කියපු භෞතික රසායනික සහ ජෛවීය ලක්ෂණ පවතින්න ඕනයි කියලා මම පැහැදිලි කළා නේද? මෙන්න මේ කියපු වයනේ කියන ගුණාංග, ව්‍යුහය කියන ගුණාංග මේ විදිහට පවතින්න ඕනේ. ජල වහනය මෙහෙම පවතින්න ඕනේ. පසේ තියෙන කාබනික ද්‍රව්‍ය මෙහෙම පවතින්න ඕනේ. පසේ තියෙන ජීවීන් මේ ආකාරයට පාංශු ජීවී ලක්ෂණ මේ විදිහට පවතින්න ඕනේ. රසායනික ලක්ෂණ ගැන කිව්වොත් එහෙම ආම්ලික වෙන්නත් බෑ, බාෂ්පික වෙන්නත් බෑ. pH අගේ සාමාන්‍යයෙන් 6.5 7 අතර ආගයක පවතින්න ඕනේ. ඔය විදිහට සෞඛ්‍යවත් පසක පවතින්න ඕනේ ලක්ෂණ කිව්වනේ. අන්න ඒ සෞඛ්‍යවත් පසක් එක්ක මේ තියෙන පසේ තත්වයන් සසඳනවා. දැන් අපි හිතමු මේ සෞඛ්‍යවත් පසක නම් pH අගේ 6.5 7 අතර පවතින්න ඕනේ. දැන් අපේ තෙත් කලාපයේ පස් සාම්පල් එකක් අරගෙන බැලුවොත් එහෙනම් කුඹුරක වගේ ගත්තොත් බොහෝ දුරට මේ pH අගේ මීට වඩා අඩු වගයක් ගන්නෙ 5.5 සමහර අවස්ථාවල 4ටත් යන තියෙනවා. ඒතර pH අගේ අඩු. ඒකට පාංශ සෞඛ්‍ය මේ දෙක සසඳලා බලපුවාම පාංශ සෞඛ්‍ය කොයි රේන්ජ් එකකද පවතින්නේ ඊට වඩා කොයි තරම් දුරට දුර්වලද කියන කාරණේ අපි බලනවා. දැන් මේ අපි හිතමු කුඹුරු ඉඩම් දෙකක් සැසඳුවා. ඔන්න එක කුඹුරක pH අගේ 5.5යි එක කුඹුරක pH අගේ 6යි. එතකොට පාංශ සෞඛ්‍ය තත්ත්වය ගත්තොත් එහෙම A කියන කුඹුරේ pH අගේ 6යි නම්
පාංශු සෞඛ්‍ය අතින් A කියන කුඹුර ඉදිරියෙන් ඉන්නවා B කියන කුඹුරේ pH අගය 5යි නම් B කියන කුඹුර පාංශු සෞඛ්‍ය අතින් ඊට වඩා පල්ලෙහා ස්ථානයක ඉන්නේ. ඒක සාධකයක් සලකලා බලන්න. ජල වහන තත්ත්වය සලකා බැලුවොත් හිතමු එක කුඹුරක ජල වහන තත්ත්වය දුර්වලයි. තව ඒක ජල වහන තත්ත්වය හොඳයි. කුඹුරක නෙමෙයි ගොඩ ඉන්නකොට කුඹුරක නම් කොහොමද ජල වහන තත්ත්වය දුර්වලයි. ගොඩ ඉන්නකොට එතකොට අර දුර්වල ජල වහන තත්ත්වයේ තියෙන ඊටම පාංශු සෞඛ්‍ය අතින් දුර්වලයි. අනික ඉතින් පාංශු සෞඛ්‍ය තත්ත්වය අතින් හොඳයි. ඒත් ඔය විදිහට අර කියපු මිනිසු විශේෂී මිනුම් ලබනවා. මම අර ඉස්සරලා විස්තර කළානේ ජෛවික තත්ත්වයන් කොහොමද තියෙන්න ඕනේ සෞඛ්‍යවත් පසක රසායනික තත්ත්වයන් කොහොමද තියෙන්න ඕනේ සෞඛ්‍යවත් පසක භෞතික තත්ත්වයන් කොහොමද තියෙන්න ඕනේ සෞඛ්‍යවත් පසක ඊළඟට මේක හායනයට ප්‍රතිරෝධී වෙන්න ඕනේ කියලා කිව්වා ඊළඟට ඉහළ නිෂ්පාදක හැකියාවක් ඒ කියන්නේ විභවාස්යන්ක් ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ කියලා හිතුවා. ඒ වගේ තත්ත්වයන් එක මේ පස අපි ගන්න ස්ථානයේ පස සංසන්දනය කරලා බලලා අපිට ඒ පසේ පාංශු සෞඛ්‍ය කොයි මට්ටමේද පවතින්නේ කියලා අපිට දල අදහසක් ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ පසේ తත්වය කියන එකට බලපානවා මොකක්ද? පසේ පවතින ගුණාත්මක බව. ඊට අමතරව ඒ ප්‍රදේශයේ දේශගුණික තත්ත්ව සහ කලමනාකරණයේ බලපෑම. එතකොට අපිට මේ දෙක වෙනස් කරන්න බැරි වුණත් මෙන්න මේ කලමනාකරණය කියන සාධකය වෙනස් කරලා පාංශු සෞඛ්‍ය වැඩි දියුණු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. පැහැදිලි කියලා මම හිතනවා. හොඳයි අපි ඊළඟට බලන්නේ පාංශු සෞඛ්‍ය. දැන් අපි පාංශු සෞඛ්‍ය ගැන කතා කරන්නේ. ඇයි මේක ගැන මේ තරම් කතා කරන්නේ? මොනවද පාංශු සෞඛ්‍යයේ වැදගත්කම කියන එක. ඇත්තටම වාර්තා වලින් පෙන්වලා දෙනවා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක්. ඇත්තට මේ 2017 මම මේ උටා ගත්තේ පාංශු හායන හේතුවෙන් වගා බිම් වලින් 20%ක් වනාන්තර භූමි වලින් 16%ක් තෘණ භූමි වලින් 19%ක ඵලදායීතාව අඛණ්ඩ අඩුවීමක් පෙන්눔 කරනවා. ඒ කියන්නේ හිතලා බලන්න වගා බිම් වලින් 20%ක් කියන්නේ වගා බිම් වලින් 5න් එකක් ඵලදායීතාව අඩු වෙනවා. ඒකට අපි වනාන්තර භූමි සහ තෘණ භූමි පැත්තකින් තිබ්බොත් කියමුකෝ. පැත්තකින් තියන්න බෑ ඇත්තටම මේ ස්වභාවික සම්පත් මේවා. වගා බිම් වලින් විතරක් 5න් එකක් මේ පාංශු සෞඛ්‍ය පිරිහීම නිසා ඒවායේ ඵලදායීතාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මේවා ගන්න පුළුවන් වටිනාකම එන්න අඩු වෙනවා. හැබැයි දැන් මම මෙතනදී වගාබිම් කියන එක වැඩිපුර අවධානයට යොමු කළේ මේක කෙලින්ම දැනෙන කතන්දරයක් හන්දා. මොකද පාංශු හායනය අස්වැන්න අඩුවීම කියන එහෙම නැත්නම් පාංශු සෞඛ්‍ය පිරිහීම අස්වැන්න අඩුවීම කියන එකට ඍජුවම බලපානවා. ඵලදායීතාව අඩු වෙනකොට කොහොමද අස්වැන්න අඩු වෙනවනේ. එතකොට මද වශයෙන් පාංශු සෞඛ්‍ය පිරිහුණොත් 10%ක් විතර අස්වැන්න අඩු වෙනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. සාමාන්‍ය වශයෙන් පාංශු සෞඛ්‍ය පිරිහුණොත් 10%ක් 15ක් අතර ප්‍රමාණයකින් විභවාස්යන් අඩු වෙනවා. එතකොට දැඩි ලෙස හායනයට ලක් වෙච්චාම 50%. ඒ කියන්නේ විභවාස්යන් භාගයකට අඩුවීම සිද්ධ වෙනවා. එතකොට මේ හන්දා සිද්ධ වෙන්නේ වෙනදා අපි උදාහරණයකට කියන්න හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 4ක ආස්වැන්නක් ගත්තා නම් මෙට්‍රික් ටොන් 4ක් ගන්න හෙක්ටයාර 2ක් වගා කරන්න ඕනේ. එතකොට ඒකේ අනිත් පැත්ත කියන්නේ වගා කිරීමට සුදුසු භූමි ප්‍රමාණය අඩු වෙනවා. වගා කිරීමට යෝග්‍ය භූමි ප්‍රමාණය අඩු වෙනවා. එතකොට එන්න ලෝක ජනගහනය වැඩි වෙනවා. ආහාර වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. වගා කරන්න තියෙන ඉඩම් ප්‍රමාණයත් අඩු වෙනවා. එතකොට දැන් මේ පාංශු සෞඛ්‍ය පිරිහීම නිසා මොකද වෙන්නේ? ලබා ගන්න පුළුවන් විභවාස්යන්වත් අඩු වෙනවා. ඵලදායීතාවත් අඩු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකේ ආහාර නිෂ්පාදනයේ අඩුවක් සිද්ධ වෙනවා. ඒකෙන් මොකක්ද සිද්ධ වෙන්නේ? ආහාර නිෂ්පාදනය අඩු වුණාම ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මිනිසුන්ට ආහාර වලට ළඟා වීමේ හැකියාව පරිභෝජනය කිරීමේ හැකියාව අඩු වෙලා ගිහිල්ලා ආහාර සුරක්ෂිතතාවය අඩු වෙනවා. ආහාර සුරක්ෂිතතාවය අඩු වෙන්නේ කෙලින්ම බලපාන පාංශු සෞඛ්‍ය පිරිහීම. එතකොට අනිත් කාරණේ තමයි වනාන්තර භූමි තෘණ භූමි ගත්තොත් එහෙම ඒවායේ ඵලදායීතාවයත් අඩු වෙනවා. එතකොට වනාන්තර භූමි හා තෘණ භූමි වලට අනිකුත් ශාක ගහණය අනිකුත් සත්ත්ව ගහණය ඊළඟට ආහාර දාමයන් පවත්වාගෙන යාමේ හැකියාව නැති වෙලා යනවා. එතකොට
ශාකවලට සහ සතුන්ගේ පැවැත්මටත් තර්ජනයක් ඇති වෙනවා. මිනිසාගේ පැවැත්මටත් තර්ජනයක් ඇති වෙනවා පාංශු සෞඛ්‍ය පිරිහීම නිසා. එතකොට මේවායේ තිරසාර නිෂ්පාදනයක් ගන්න පුළුවන්කම නැති වෙලා යනවා. එන්න නිෂ්පාදන හැකියාව අඩු වෙලා යනවා. ඊළඟට වනාන්තර භූමිවල ඵලදායීතාව අඩු වෙනවා. අනිත් පැත්තේ ජෛව විවිධත්වයට බලපෑම් ඇති වෙනවා. ඊළඟට ස්වභාවික සම්පත් වලට බලපෑම් ඇති වෙනවා. ඒකට පාංශු සෞඛ්‍ය පිරිහීම අපිට කෙටියෙන් කියන්න පුළුවන් ශාක හා සත්ව නිෂ්පාදනවල තිරසාර බව හා විවිධත්වයේ පවත්වා ගැනීමට ඉතාමත්ම වැදගත් වෙනවා පාංශු සෞඛ්‍ය පවත්වාගෙන යන්නේ. ඊළඟ කාර්යය තමයි ජලගෝලය හා වායුගෝලය සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් ප්‍රශස්ත ලෙස පවත්වා ගන්නත් පාංශු සෞඛ්‍ය වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට දැන් දුර්වල විදිහට කළමනාකරණය කරන ලද පස්. අපි හිතමුකෝ බිම් සැකසීමේදී අනිසි බිම් සැකසීමට ලක් කළොත් ඒ පසේ ව්‍යුහය බිඳ වැටිලා මේ පස පහසුවෙන්ම සුළඟ මගින් දූවිලි විදිහට විසිරීලා යන්න පුළුවන්. ඊළඟට අනිසි කළමනාකරණයට තව දෙයක් තමයි නියමිත ප්‍රමාණය ඉක්මවා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කළොත්. ඒකට අන්නේ ඒ වගේ අවස්ථාවලදී බැරලෝම ඊළඟට විවිධ අයන වර්ග පාංශු ජලයට එකතු වෙන්න පුළුවන්. එතකොට අර කියපු විදිහට දූවිලි සහ ඔය කියපු අයන වර්ග හා බැරලෝම ජල මූලාශ්‍ර වලට හා භූගත ජලයට එකතු වුණොත් ජල මූලාශ්‍ර දූෂණය වෙන්න ඒක හේතුවක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ රජ රට පැත්තේ කෘෂිකාර්මික වකුගඩු රෝගය ඇති වෙලා තියෙන බැරලෝහ හේතුවක් ඔය කැඩ්මියම් ආසනික් වගේ ලෝහ හේතුවක් වෙනවයි කියපු එක මතයක්නේ. ඒකට හේතුව තමයි මේ දුර්වල ලෙස කළමනාකරණය කිරීම නිසා පාංශු සෞඛ්‍ය පිරිහිලා යන එක. ඊළඟ කාරණේ තමයි පාංශු කාදනය හන්දා. පාංශු සෞඛ්‍ය පිරිහෙන්න එක හේතුවක් නේ පාංශු කාදනය මම කියවනේ. එතකොට පාංශු කාදනය වෙලා මේ කාදනය වෙච්ච පස් ගිහිල්ලා ජලාශවල එකතු වුනහම ඒවායේ බොරතාවය ඇති වෙන්න පුළුවන්. බොරතාවය ඇති වෙච්චාම ඊළඟ කාරණේ තමයි මේවා තියෙන්න පුළුවන් නයිට්‍රජන්, නයිට්‍රේට් අයන, ෆොස්ෆරස් වගේ පෝෂක බහුලව තියෙන්න පුළුවන් මේ කෘෂිකාර්මික ඉඩම් හරහා එන පාංශු කාදනයට ලක් වෙච්ච පස් මිශ්‍ර ජලය. එතකොට මෙන්න මේ ෆොස්ෆරස් සහ නයිට්‍රජන් වගේ අයන නිසා ඒ ජලාශවල තියෙන ප්ලවාංග, ඩයටම් වගේ දේවල් බොහොම පහසුවෙන් මේ පෝෂී මාධ්‍යයේ ගුණණය වෙන්න පුළුවන්. ওই තත්ත්වෙට කියනවා සුපෝෂණය කියලා. මේ සුපෝෂණය වුණාම ඇති වෙන ප්‍රශ්නේ තමයි රාත්‍රී කාලයේදී මේවා ශෝෂණය කරනවා. දහවල් කාලයේදී නම් ප්‍රභා සංශ්ලේෂණය කළාට රාත්‍රී කාලේදී ශෝෂණය කරනවා. එතකොට ඒ ජලාශයේ බහුලව ප්ලවාංග ඇති වෙලා මේවා ශෝෂණය කරනකොට ජලාශවල ඉන්න ජීවීන්ට මේ ජලයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා BOD යගේ ඉහළ යනවා. බයොලොජිකල් ඔක්සිජන් ඩිමාන්ඩ්. මොකද ශාකත් ශෝෂණය කරනවා, සත්තුත් ශෝෂණය කරනවා, දෙගොල්ලම ඔක්සිජන් හොයනවා. ශාක ගහණය වේගයෙන් වැඩි වෙලා තියෙනවා. ඒකට අර සත්තුන්ට ඔක්සිජන් නැති වෙලා ඒ සත්තු මැරෙන්න පුළුවන්. ඔය බේරේ වේවේ එහෙම මාළු මැරෙන්නේ. බේරේ වේවේ තද කොළ පාටට තියෙන්නේ අර ඇල්ගී හැදිලා තද කොළ පාට වෙලා තියෙන්නේ. ඒකට ඒගොල්ලෝ ශෝෂණය කරනවා රාත්‍රී කාලේට මාළුන්ට ශෝෂණය කරන්න ඔක්සිජන් නැහැ. ඒකට මාළු මැරෙන්න පුළුවන්. ජලජ ජීවීන් මිය යන්න පුළුවන්. ඒකට ඒකත් එක ගැටලුවක් තමයි පාංශු සෞඛ්‍ය පිරිහීමේ එක ගැටලුවක් තමයි ඒකත් ජල ගෝලයට බලපෑම් එල්ල කරන්නේ. ඊළඟ කාරණේ තමයි මේ නයිට්‍රජන් වගේ අයන බැරලෝහ වර්ග අලවම් වුණා මම අර කිව්වා වගේ මිනිස්සෙගේ සෞඛ්‍යයටත් බලපෑම් එල්ල වෙන්න පුළුවන්. ඒකත් එක ගැටලුවක්. ජල මූලාශ්‍ර දූෂණය වුණා. අපි මේ පාංශු සෞඛ්‍ය පිරිහීම මානව සෞඛ්‍යයට බලපෑම හැටි ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරනවා. මම මෙතනදී නිකන් මතක් වෙච්ච යම් තමයි ඒ කාරණේ කිව්වේ. ඊළඟ කාරණේ තමයි දූවිලි කුණාටු වගේ දේවල් ඇති වුණාම අර දුර්වල විදිහට කළමනාකරණය කරන ලද පසක දූවිලි කුණාටු වගේ තත්ත්වයක් නැති වෙනවා. විශේෂයෙන්ම ඔය කාන්තාරවල සෞඛ්‍යවත් පසක් නෙමෙයි තියෙන්නේ. කාන්තාර වෙන්න ඕනේ නැහැ මේ අපේ පැතිවල උනා. හරි නිසිවිත් පරිදි බිම් සැකසීම් කළේ නැත්තම් මතු පිට ශාක ආවරණයක් හෝ මල්ච් එකක්. එහෙම නැත්නම් අපි ඒකට සිංහලෙන් කියනවා මතු පිට ආවරණය. ආස්තරණයක් පවත්වා ගත්තේ නැත්තම් දූවිලි විදිහට සුළඟෙන් පස කාදනය වෙලා දූවිලි කුණාටු ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා ශ්වසන පද්ධති වලට ගියොත් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් සත්තුන්ගේ සහ මිනිස්සුන්ගේ. ඊට අමතරව මාර්ග ආසන්නයේ නම් අර අපහැදිලිතාවයක් ඇති වෙලා මාර්ග අනතුරු වගේ තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්.
තව කාරණයක් තමයි මේ දූවිලි තට්ටු ශාක මතු පිට තැම්පත් වුණාම ශාක පත්‍රවල මතු පිට ස්තරයේ තැම්පත් වෙච්චාම ප්‍රභා සංශ්ලේෂණයට මේ හරහා බාධා ඇති වෙලා නිෂ්පාදකතාව අඩු වෙන්නත් පුළුවන්. එතකොට පාංශු සෞඛ්‍ය පිරිහීම එහෙම බලපුවාම ජල ගෝලය හා වායු ගෝලය සම්බන්ධ ක්‍රියාකාරීත්වයන් ප්‍රශස්ත ලෙස පවත්වා ගැනීමට පාංශු සෞඛ්‍ය පිරිහීම බාධා එල්ල කරනවා. ඊළඟ කාරණේ තමයි මිනිස් සෞඛ්‍යයට සම්බන්ධ ක්‍රියාවලී පවත්වා ගන්නත් මේ පාංශු සෞඛ්‍ය පිරිහීම බලපෑම් ඇති කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පස සමග ඍජුව කටයුතු කරනවා. ඍජුව කටයුතු කරන්න ඕනේ නැහැ. අනික් අයලත් ඇති වෙන්න පුළුවන් පාංශු සෞඛ්‍ය පිරිහීම. නමුත් ඍජුව කටයුතු කරන පුද්ගලයන්ට වැඩිපුර සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි ඔය කුඹුරු වල වී වගා කරනවා. බහුලව දැන් වී වගාව තදින් ව්‍යාප්ත වෙලා තියෙනකොට මේකට ඇදිලා එන කුඹුරේ ඉන්න මීයෝ ප්‍රමාණය වැඩි වෙනවා. මම කියන්නේ ජෛව විද්‍යාත්මක සාධකයක් බලපාලා තියෙන ආකාරය. පාංශු සෞඛ්‍ය පිරිහෙලා ජෛව විද්‍යාත්මක සාධකයක් බලපාලා තියෙන ආකාරය මීවුන රෝගය. මීවුන හන්දා ගොවියෝ සෑහෙන ප්‍රමාණයක් මිය යනවා සහ අසනීප වෙනවානේ. ඒතකොට මේක ඇත්තටම මේ ජෛව විද්‍යාත්මක සාධකයක් අපිට කළමනාකරණය කරගන්න බැරි වෙලා. මොකද මීයන්ගේ පලිබෝධකය මේ පසේ හෝ මේ පරිසර පද්ධතියේ දුර්වල වෙලා. මොකක්ද හේතුව? දෝෂිත රසායන ද්‍රව්‍ය කළමනාකරණ දුර්වලකම. එතකොට මීවුන රෝගය ඇති වෙන්නේ මේ පසට මීයන්ගේ මුත්‍රා හරහා ඒ වෛරසය කලවම් වීම නිසා. එතකොට සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. ඊළඟට පසට බැරලෝහ ශිකාර්මික අපද්‍රව්‍ය හරහා බැරලෝහ කලවම් වීම නිසා ජල මූලාශ්‍ර වලට ආපුවාම අර වකුගඩු රෝගේ කුෂිකාර්මික වකුගඩු රෝගය වගේ තත්ත්වයන් ඇති වෙනවා කියලා මම කලින් විස්තර කළා. එතකොට මේ වගේ පස සමග සමීපව කටයුතු කරන අයට මේ වගේ තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තියෙනවා පාංශු සෞඛ්‍ය පිරිහීම හරහා. ඊළඟට තව කාරණයක් තමයි දැන් නිසි පාංශු සෞඛ්‍යයක් පැවතුනා නම් ප්‍රශස්ත කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් පසේ පැවතුනා නම් එතකොට මේගොල්ලෝ මේ වගේ අය අර බැරලෝහ රඳවලා තියා ගන්නවා ජල මූලාශ්‍ර වලට එකතු වෙන්න නොදී. මේ කියන්නේ මේ පාංශු සෞඛ්‍ය පිරිහුනේ නැතුව નિયમિત කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පසේ කලිල ප්‍රමාණයක් තිබුණා නම් ඔය බැරලෝහ එකතු වීමේ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට සෞඛ්‍යවත් පසක නම් මේ වගේ තර්ජන ඇති වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඊළඟට දැන් අපි බොහෝමයක් පෝෂක පදාර්ථ ලබා ගන්න ශාකාහාරාණි ආහාරයට ගන්නවනේ. එතකොට මේ ශාක ඒ පෝෂක උරා ගන්න පසේ. එතකොට පසේ තියෙනවා නම් අපිට අහිතකර අයන වර්ග රසායනික ද්‍රව්‍ය මේවත් ශාක වල තැම්පත් වෙන්න පුළුවන්. එතකොට මේ ආහාර දාම හරහා මිනිසුන්ගේ සහ සත්තුන්ගේ සිරුරු වල මේ අහිතකර රසායනික ද්‍රව්‍ය එකතු වෙලා ඒ හරහා සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් තියෙන පසක නම් අපි හිතමුකෝ කැටායන හුමාරු ධාරිතාව අඩු වෙලයි කියලා. කැටායන හුමාරු ධාරිතාව අඩුයි නම් පහසුවෙන් ඔය බැරලෝහ ශාක වලට උරා ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. මොකද පාංශු ද්‍රාවණයේ තියෙනවා. ආයන බැඳිලා තියෙන්නේ නැහැ. බැරලෝහ බැඳිලා තියෙන්නේ නැහැ කැටායනත් එක්ක. පහසුවෙන්ම ශාකාහාර ආහාර දාම ඔස්සේ ශරීරවල එක්රැස් වෙලා සෞඛ්‍ය තත්ත්වයට බලපෑම ඇති වෙන්න පුළුවන්. ඊළඟට දූවිලි අංශු මම අර ඉස්සෙල්ලත් විස්තර කළේ දුර්වල කළමනාකරණය හන්දා දූවිලි අංශු සුලගෙන් පාංශු කාදනය වෙලා බොහොම දුරට ගමන් කරන්න පුළුවන්. ඒකට පස සමග කටයුතු කරන්න අවශ්‍යත් නැහැ. මම අර කලින් විස්තර කළා වගේ සමීපව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. සතුම් ගානක් දුරට ගිහිල්ලා සතුම් ගානක් දුර ඉන්න පුද්ගලයෙක්ට ශ්වසනාබාධ ඇති කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඔය අධිවේගී මාර්ග ඉදි කරනකොට මේ අධිවේගී මාර්ගය ඉදි කිරීම හොඳයි නරකයි කියලා කතා කරනවා. මම මේ උදාහරණයක් කියන්නේ. අපි දැකලා තියෙනවා ටිපර් වලින් පස් කපලා අරන් යනවා. මේකත් එක්තරා විදිහක පාංශු කාදනයක් නේ. නැත්තම් පාංශු සෞඛ්‍ය පිරිහීමක්. එතකොට මේ හරහා විශාල වශයෙන් දූවිලි ඇවිස්සීමක් සිදු වෙනවා. එතකොට මේ පස සමග කටයුතු කරන ඒ ආසන්නයේ ඉන්න පුද්ගලයන්ට විතරක් නෙමෙයි ඊට සැතපුම් ගානක් දුර ඉන්න පුද්ගලයන්ට මේ හරහා ශ්වසනාබාධ මේවා පේනහළු වල තැම්පත් වෙලා ආසාත්මිකතාවයන් නැති වෙලා නොයෙකුත් සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න මේ පාංශු සෞඛ්‍ය පිරිහීම හේතුවක් වෙන්න පුළුවන් වෙනවා.